හොඳයි අයිබෝන් නම් හැම දිනකටම දැන් අද අපිට තියෙන්නේ රේඛීය ප්‍රසාරණතාවයේ ඉස්සරහට කතා කරගෙන යන්න රේඛීය ප්‍රසාරණතාවය කියන්නේ එහෙම නැත්නම් ප්‍රසාරණය කියන කොටස සාකච්ඡා කරන්න. ඉතින් දුව පුතේ අපි මේ වෙනකොට උෂ්ණත්ව නීතිය කොටස සම්පූර්ණයෙන්ම සාකච්ඡා කොට ඉවර කරා. ඒ කියන්නේ උෂ්ණත්ව පරිමාණ මොන වගේද මොන වගේ තැන් වලින්ද ඒවලට ප්‍රශ්න එන්න පුළුවන් කියලා. දැන් මේක අපිට තියෙන්නේ රේඛීය ප්‍රසාරණය එහෙම නැත්නම් ප්‍රසාරණයේ කොටස සාකච්ඡා කරලා ඉවර කරනවා. අපි මේ කොටස ගත්තොත් එහෙම ප්‍රසාරණය කියුවාම මේ ප්‍රසාරණයේ පුතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ඝන ප්‍රසාරණය. අනිත් එක තමයි ද්‍රව ප්‍රසාරණය. වායු ප්‍රසාරණය පුතේ අපි සාකච්ඡා කරන්නේ වායු නියමය යටතේ. ඒ නිසා දැන් හදිසි වෙන්න ඕනේ නැහැ ඒ කාරණේට. ඝන ප්‍රසාරණය, ද්‍රව ප්‍රසාරණය. ඝන ප්‍රසාරණය කිව්වට පස්සේ ඒකේ යටතේ අපි කතා කරනවා ප්‍රධාන කාරණා තුනක් ගැන. එක තමයි රේඛීය. අනිත් එක තමයි වර්ගඵල. අනිත් එක තමයි පරිමාණ. මේ ද්‍රව ප්‍රසාරණය අයිති වෙන පුතේ කෙලින්ම පරිමාණ ප්‍රසාරණයට. ඊට අමතරව මේ ද්‍රව ප්‍රසාරණයේ තව කොටසක් තියෙනවා. මොනවාද? දෘශ්‍ය ප්‍රසාරණය. දෘශ්‍ය ප්‍රසාරණය එක කොටසක් තියෙනවා. ඊළඟට ජලයේ අනියම් ප්‍රසාරණය. තව කොටසක් මේ යටතේ සාකච්ඡා කරන්න තියෙනවා. ඔන්න ඔය කියන කොටස් සියල්ලම අපි මෙතනදී සාකච්ඡා කොට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කොට අවසන් කරනවා. මේ තියෙන්නේ ඔබට ප්‍රසාරණය කියන කොටස යටතේ කතා කරන්න තියෙන මැප් එක තමයි මේ තියෙන්නේ. එහෙනම් ටක් ගාලා ප්‍රසාරණය කියලා මාතෘකාව දාගන්න. මාතෘකාව දාලා මේ බෝඩ් එකේ තියෙන සටහන ටක් ගාලා දාගන්න. හොඳයි. හරි පුතේ. එහෙනම් මාතෘකාව රේඛීය ප්‍රසාරණය. මාතෘකාව ලියන්න රේඛීය ප්‍රසාරණය. මේක බොහොම පහසු කොටසක් පුතේ. මේක හරි ලේසියෙන් අල්ල ගන්න පුළුවන් තැනක්. එහෙනම් මාතෘකාව රේඛීය ප්‍රසාරණය. මොකද්ද මේ රේඛීය ප්‍රසාරණය කියන්නේ? රේඛීය ප්‍රසාරණය කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ වස්තු ගත්තට පස්සේ ප්‍රධාන කැටගරි කීපයකට අදාළ වෙනවා. මොනවද මේ ප්‍රධාන කැටගරි? ප්‍රධාන වර්ග කීපයකට අදාළ වෙනවා. ඒ අදාළ වෙන ප්‍රධාන වර්ග ටික තමයි පුතේ ඒකමාන, ද්විමාන, ත්‍රිමාන, ඒකමාන, ද්විමාන, ත්‍රිමාන. දැන් සාමාන්‍යයෙන් නිවැරදි නිර්වචනය අනුව ගත්තොත් එහෙම අපි මෙතනදී සියලුම සලකන වස්තුන් ත්‍රිමාන වස්තුන් තමයි. හැබැයි ඒකමාන වස්තුවක් කියලා කිව්වට පස්සේ එයා ත්‍රිමාන වුණාට දැන් මාන කියලා කියන්නේ මොකද්ද පුතේ? ත්‍රිමාන කියලා කියන්නේ මොකද්ද? පරිමාව ගත්තොත් එහෙම පරිමාවේ මානය මොකද්ද? L වල තුන්වෙනි බලයෙන්. පරිමාවේ මාන L වල තුන්වෙනි බලය. දැන් L වල තුන්වෙනි බලය කියලා කියන්නේ L වල තුන්වෙනි බලය කියලා කියන්නේ පරිමාවේ මාන. එතකොට මෙන්න මේ තුන්වෙනි බලය third dimension කියන එක තමයි ඔය 3D කියලා අපි හඳුන්වන්නේ. ඒක සාමාන්‍ය දිනදා ජීවිතේදී අපි කියන්නේ 3D ෆිල්ම් මනමනම් කියන. ඒ වලදී මේ third dimension එක තමයි මේ 3D කියලා හඳුන්වන්නේ. එතකොට යා 3D ෆිල්ම් එක අපිට පේන්නේ ත්‍රිමාන රූපයක් පේන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් පරිමාව තමයි ඒ වස්තුවේ පේන්නේ. එතකොට දිග පළල උස කියන ප්‍රධාන මාන තුනම ප්‍රධාන දිග පළල උස කියන මේ මූලික මිනුම් තුනම අපේ ඇහැට පේනවා. සමහර වස්තුන් තියෙනවා ඒ මාන තුනෙන් දෙකකට වඩා එක මානයක් ගොඩාක්ම ඇහැට පේනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කම්බියක්. කම්බියක් ගත්තට පස්සේ පුතේ කම්බියක් ගත්තම ඔයාගේ ඇහැ යන්නේ ඇහැට වදින්නේ කම්බියේ හරස්කන වර්ග බලය පිළිබඳවද කම්බියේ දිග පිළිබඳවද? ලොගතු කම්බියේ දිග.
ද්විමාන වස්තුවක් වම අපි ගමු තහඩුවක්. තහඩුවක් ගත්තට පස්සේ මේ වගේ තහඩුවක් කිව්වට පස්සේ අපේ ඇහැට වදින්නේ මේකේ හරස්කඩ වර්ගඵලයේද නැත්නම් මෙයාගේ ඝනකමද? මේ හරස්කඩ වර්ග. අපේ ඇහැට පේන්නේ හරස්කඩ වර්ගඵලය. ඝනකම ගැන හිතන්නේවත්. ත්‍රිමාණය කියලා කිව්වට පස්සේ මෙහෙම ඝනකයක් ගත්තොත් එහෙම. එයාගේ නම් අපිට දිග පළල උස කියන ඔක්කොම මේකට දාලා. එහෙනම් මේකට මේක වළංගු වෙන්නේ කාටද පුතේ? මේක වළංගු වෙන්නේ කම්බි. මේක තහඩු. මේක ඝන වස්තු. එතකොට මෙන්න මේ කැටගරි තුනකට වර්ග තුනකට සාමාන්‍යයෙන් අපි මේ ත්‍රිමාන වස්තුන් එහෙම නැත්නම් මූලික වශයෙන් අපිට ප්‍රායෝගිකව හම්බ වෙන වස්තුන් ප්‍රධාන තුනකට බෙදනවා. ඒකමාන, ද්විමාන සහ ත්‍රිමාන කියලා. මේ සියල්ල ත්‍රිමාන වස්තුන් තමයි. හැබැයි මේක ත්‍රිමාන වුණාට මේකේ මාන දෙකකට සාපේක්ෂව එක මානයක් අපේ ඇහැට හොඳින් පේනවා. මේකේ මාන දෙකකට සාපේක්ෂව එක මානයක් පේන්නේ නැහැ. එහෙම නැත්නම් එක මානයකට සාපේක්ෂව අනිත් මාන දෙකම හොඳට අපේ ඇහැට පේනවා. මේ ත්‍රිමාන වස්තුව ගත්තට පස්සේ එක මානයකට උතර නෙමෙයි මාන දෙකක් නෙමෙයි මාන තුනම හොඳින් පේනවා. ඉතින් ඒක නිසා ඔය කියන කැටගරි වලට අයිති වෙනවා පුතේ මේ ලෝකෙ තියෙන සියලුම වස්තු. අපි කතා කරන්නේ රේඛීය ප්‍රසාරණතාවය යටතේදී. ඔන්න ඕකේ එක මානයකට අදාළ වස්තුවක් එක මානයක් වැඩිපුර පෙනෙන වස්තුවක් ගැන තමයි අපි මේකෙදි කතා කරන්නේ. right? හොඳයි. right. ලියන්න. මාන තුනෙන් දෙකකට සාපේක්ෂව එක් මානයක් කැපී පෙනෙන ලෙස විශාල වස්තුවකට තාපය ලබා දුන් විට එහි ප්‍රමාණයේ සිදුවන වැඩිවීම මෙහිදී අධ්‍යයනය කරයි. හොඳයි. දැන් වස්තුවකට තාපය දුන්නට පස්සේ කොහොමද ඒක ප්‍රසාරණය වෙන්නේ? වස්තුවකට තාපය දුන්නට පස්සේ පුතේ තාපයට පුළුවන් අංශුන්ගේ කම්පන පරාසය වැඩි කරගන්න. අපේ ඇහැට ගෝචර නොවුනට මේ වස්තුව ඇතුළේ තියෙන කම්පන වෙන අනිත් අංශුන් වල කම්පන පරාසය වැඩි වුණොත් එහෙම හෙල්ලෙන ප්‍රමාණය වැඩි වුණොත් එහෙම එයා අවකාශයෙන් ලබා ගන්නා ඉඩ වැඩි වෙනවා. ඉතින් සරලව අවකාශයෙන් ලබා ගන්නා ඉඩ කියලා කියන්නේ එයාගේ පරිමාව. එහෙනම් මේ වගේ වස්තුවක් ගත්තම මේ වස්තුව ඇතුලේ තියෙන අංශුන් වැඩිපුර හෙල්ලිලා අවකාශයෙන් ලොකු ඉඩක් අල්ල ගන්නවා නම් මොකද වෙන්නේ? ඒ අල්ල ගන්න ඉඩ විසින් කියන්නේ කාවද? ඒ අල්ල ගන්න ඉඩ විසින් අපිට කියන්නේ එයාගේ පරිමාව පිළිබඳව. එහෙනම් තාපය වස්තුවකට ලබා දුන්නාට පස්සේ ඒ අංශු වල කම්පණය වැඩි වෙලා ඒ අංශු අවකාශයෙන් අල්ල ගන්න ඉඩ වැඩි වුණාම අපි කියනවා එයාගේ පරිමාව වැඩි වුණා. ඔය පරිමාව වැඩි වීමට තමයි පුතේ අපි ප්‍රසාරණය කියලා කියන්නේ. පැහැදිලිද? right. දැන් වස්තුවකට තාපය ලබා දුන් විට ඒ කම්පන ස්වභාවය ඉහළ ගොස්
පරිමාවෙහි වැඩිවීමක් සිදුවේ. පරිමාවෙහි වැඩිවීමක් සිදුවේ. පරිමාවෙහි වැඩිවීමක් සිදුවේ. මෙය ප්‍රසාරණය තුල සාකච්ඡා කරයි. ප්‍රසාරණය තුල සාකච්ඡා කරයි. ප්‍රසාරණය තුල සාකච්ඡා කරයි. සාකච්ඡා කරයි. right. ප්‍රසාරණය කියන එක ඇතුලේ පුතේ සිද්ධ වෙන්නේ ඔන්න ඔය දේ. යන්න. කම්බියක් වැනි වස්තුවක් ගත් විට කම්බියක් වැනි වස්තුවක් ගත් විට එහි දිග හරස්කඩ වර්ගඵලයට වඩා වැඩි වශයෙන් කැපී පෙනේ. එවැනි වස්තුවක ප්‍රසාරණයේදී එහි දිගෙහි වැඩිවීම වැඩි වශයෙන් පෙනේ. හරි. එහෙනම් ළමයි මොකක්ද කියන්නේ? සාමාන්‍ය වස්තුවක් ගත්තාම එයාගේ දිග වැඩිපුර හැට පේනවා නම් ඌ ප්‍රසාරණය කරාට පස්සේ එයාගේ දිගෙහි වැඩිවීම අපේ දිගෙහි වැඩිවීම තමයි අපේ හැට හොඳට පේන්නේ. දැන් එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ දණ්ඩක් ආකාරයේ ද්‍රව්‍යයක් ගත්තොත් එහෙම මෙයාගේ දිග අපි L නෝට් කියලා. මේ වගේ කෙනෙක්ව අපි උදේ යම් කිසි මේ උෂ්ණත්ව වැඩිවීමකට ලක් කරොත් එහෙම මේ උෂ්ණත්ව වැඩිවීම ඩෙල්ටා තීටා කියලා ගත්තොත් එහෙම නැත්නම් අපි හිතුව උෂ්ණත්ව වැඩිවීම තීටා කියලා. එතන මෙයාගේ දිග L තීටා බවට පත් වෙනවා. L නෝට් විදියට ගත්තොත් එහෙම ආරම්භක දිග එයාට යම් තාපයක් දුන්නොත් දීලා උෂ්ණත්ව වෙනස තීටා බවට පත් කරොත් එහෙම නැත්නම් තීටා ප්‍රමාණිකයෙන් උෂ්ණත්වය ඉහළ දැම්මොත් එහෙම මේ දණ්ඩේ දිග L තීටා දක්වා වැඩි වෙනවා. මේ දණ්ඩේ දිග L තීටා දක්වා වැඩි වෙනවා. එතකොට පුතේ ඔය L තීටා දක්වා වැඩි වෙනකොට මෙන්න මේ පොඩි ප්‍රමාණය මොකක්ද? මේ තියෙන්නේ L තීටා ඍණ L නෝට්. මෙන්න මේක තමයි වැඩි වෙච්ච ප්‍රමාණය. මෙන්න මෙයාට අපි කියනවා රේඛීය ප්‍රසාරණය කියලා. එයාට අපි කියනවා රේඛීය ප්‍රසාරණය කියලා. ප්‍රසාරණය වෙච්ච ප්‍රමාණය, වැඩි වෙච්ච ප්‍රමාණය. දැන් අපි මේක ගැන ගණිතමයව ඉදිරිපත් කරන්න නිකන් එකපාරට සූත්‍රයකට යන්නේ නැහැ. ඒකට අපි පාවිච්චි කරන පොඩි අර්ථ දැක්වීම. පොඩි කාරණයක් පාවිච්චි කරනවා. ඒකට තමයි අපි කියන්නේ රේඛීය ප්‍රසාරණතා සංගුණ කියන්නේ. පැහැදිලිද? රේඛීය ප්‍රසාරණතා සංගුණ. රේඛීය ප්‍රසාරණතා සංගුණකය කියලා කියන්නේ මේක පොඩි සමීකරණයක් අර්ථ දැක්වීමක් වශයෙන් සිලබස් එකේ දීලා තියෙනවා. රේඛීය ප්‍රසාරණතා සංගුණකය කියලා කියන්නේ සිදු වූ රේඛීය ප්‍රසාරණය
බෙදීම ආරම්භක දිග වැඩි කිරීම උෂ්ණත්ව වැඩි වීම. එතකොට ප්‍රසාරතා සංගුණකයේ සංකේතය ඇල්ෆා සිද්ධ වෙච්ච රේඛීය ප්‍රසාරණය අපිට ලියත හැකි L θ ඍණ L නෝට් කියලා. මෙතන ලියත හැකි ආරම්භක දිග L නෝට් උෂ්ණත්ව වැඩිවීම θ. එතකොට පුතේ අපිට පුළුවන් L θ සමානයි L නෝට් 1 ධන ඇල්ෆා θ කියලා මතක හිටින જાතියේ සමීකරණයක් ගොඩනගන්න. මෙන්න මේක තමයි රේඛීය ප්‍රසාරණතාව සම්බන්ධයෙන් ඔබට තියෙන මතක ලබාගත යුතු සමීකරණය. මේ සමීකරණය මතක නම් ඕනම වෙලාවක අනිත් පැත්තට හදාගෙන ගිහිල්ලා මේ ඇල්ෆාට අදාළ මේ ටිකක් දිග සමීකරණය ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේක මතක තියාගන්න උත්සාහ කරන්න එපා. මේක මතක තියාගන්න. මෙතනින් අනිත් පැත්තට හදලා මේක ගන්න පුළුවන්. මම උනත් කරන්නේ ඒක. මොකද මෙච්චර මේ ලොකුව මතක තියාගන්න අපේ මොලේ ඉඩ වැය කරන්න එපා පුතේ අපරාධයි. මේ විදිහට මෙන්න මේ වගේ සරල සමීකරණ මතක තියාගන්න මේකෙන් උඩට යන්න. L θ සමානයි L නෝට් වාරයක් 1 ධන ඇල්ෆා θ කියලා අපිට මේ සමීකරණය මේක සුළු කරලා L θ උක්ත කරාන් පස්සේ මෙහෙම ප්‍රකාශනයක් එනවා. සරලව ගන්න උක්ත කරලා බලන්න පුළුවන්. දැන් මේ ඇල්ෆාගේ ඒකක මොනවද? ඇල්ෆාගේ ඒකක උඩ මීටර් මෙයත් මීටර් මීටරට මීටර කැපලා ගියාම සෙල්සියස් අංශකයට හෝ කෙල්විනයට කියලා ඒකක එනවා. සෙල්සියස් අංශකයට හෝ කෙල්විනයට කියලා ඒකක එනවා. හරි රයිට්. ලියන්න පුතේ. දණ්ඩක් වැනි යමක දණ්ඩක් වැනි යමක දණ්ඩක් වැනි යමක සිදුවන රේඛීය ප්‍රසාරණය පහත පරිදි ඉදිරිපත් කරයි. පහත පරිදි ඉදිරිපත් කරයි. හරි. පහත පරිදි ඉදිරිපත් කරයි. හරි. මාතෘකාව ලියන්න රේඛීය ප්‍රසාරණතා සංගුණකය කියලා මාතෘකාව ලියන්න රේඛීය ප්‍රසාරණතා සංගුණකය කියලා රේඛීය ප්‍රසාරණතා සංගුණකය. දැන් මේ රූපසරණ ඇඳලා මේ සමීකරණය ඉඳලා මෙන්න මේ සමීකරණ කොට කරලා තියාගන්න. ඔක තමයි වැදගත් එක්කන. කිසිම කෙනෙකුට මේ සමයේ අමාරු සමීකරණ මතක තියාගන්න නැහැ. හොඳේ. මෙන්න මේ වගේ සරල එකක් මතක තියාගෙන මේකේ අනිත් පැත්තට බෑක් කැල්කියුලේෂන් කරලා ගන්න එක තමයි කරන්නේ. ඒක තමයි ක්‍රමය. ඒ නිසා අපි දැන් සමීකරණ ගත්තොත් එහෙම L θ සමානයි L නෝට් 1 ධන ඇල්ෆා θ කියලා මේ සමීකරණය ගත්තොත් එහෙම මේක L θ කියලා කියන්නේ අවසාන දිග L නෝට් කියලා කියන්නේ ආරම්භක දිග ඇල්ෆා කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය θ කියලා කියන්නේ උෂ්ණත්ව වැඩිවීම එහෙම නැත්නම් වෙනස උෂ්ණත්ව වෙනස ඔය අංක නම් කිරීමත් කොහොමද දාගන්න උෂ්ණත්ව වෙනස තමයි පුතේ ඔතන θ කියලා කියන්නේ කොච්චරක් වැඩි කරාද අඩු කරාද කියන එක තමයි ඔය කියන්නේ හරි දැන් පුතේ මේක අපි කතා කරේ වර්ගපත මේ රේඛීය ප්‍රසාරණය දණ්ඩක් වගේ යමකනේ ඊළඟ අපි කතා කරන්නේ තහඩුවක් වගේ යමක මොකද්ද වෙන්නේ කියලා මේ තියරි ටික කොහොමද කතා කරලා ගණන් වලට යමු ඒතකොට ලේසි පුතේ ගණන් එක දෙකට හදාගෙන යන්න තියෙන්නේ එන වර්ගඵල ප්‍රසාරණය
वर्गफल प्रसारणය හොඳයි वर्गफल प्रसारणය කියන කෙනාව අපි කතා කරන්නේ අර තහඩු වගේ ද්‍රව්‍යයන් සඳහා දැන් තහඩු වැනි එක්මානයක් सापेक्ष कुडा वस्तु वल प्रसारणය මෙහිදී සාකච්ඡා කරයි. මෙය वर्गफल प्रसारण සංගුණකය යටතේ අධ්‍යයනය කරයි. අපි ගත්තොත් එහෙම A නෝට් කියලා වර්ගඵලයක් මෙයාට θ කියලා උෂ්ණත්ව වෙනසක් දුන්නාට පස්සේ මේක ටිකක් අපිට ප්‍රසාරණය වුණා වෙලා මේක දැන් A θ කියලා ප්‍රමාණයකට පත් වෙලා තියෙනවා කියන්නේ. එතකොට පුතේ A θ ඍණ A නෝට් කියලා කියන්නේ वर्गफल प्रसारणය කොච්චරක් ලොකු වුණාද කියන එක. වැඩි වෙච්ච ප්‍රමාණය තමයි කතා කරන්නේ. එතකොට वर्गफल प्रसारण සංගුණකය කියලා අපි හඳුන්වන්නේ. वर्गफल प्रसारण සංගුණකය කියලා හඳුන්වන්නේ. वर्गफल प्रसारणය බෙදනවා මුල් වර්ගඵලයේ අර වගේමයි පුතේ හොඳින් වැඩි කරනවා උෂ්ණත්ව වෙනසෙන්. वर्गफल प्रसारण සංගුණකයේ සංකේතය පුතේ බීටා. वर्गफल प्रसारणයේ A θ ඍණ A නෝට් බෙදීම මේක A නෝට් මේක θ. එතන මෙතනින් එනවා අපිට මතක තියාගන්න පුළුවන් සරල සමීකරණයක්. මොකද්ද? A θ සමානයි A නෝට් වාරයක් 1 ධන බීටා θ. මෙන්න මෙහෙම ලේසි සමීකරණයක් කරනවා මතක තියාගන්න. මෙන්න මෙයාව මතක තියාගෙන ඕනම වෙලාවක මේක ගන්න පුළුවන්. හරිනේ? එතකොට මේ බීටාගේ ඒකකය මොකද්ද? සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්විනයට. රයිට්. දැන් අර වගේම පුත් විස්තර මොකුත් ඕනේ නැහැ. කෙලින්ම මේ රූප සරණ දාගත්තා. සමීකරණ දාගත්තා. එකම කාරණා ටික තමයි පුතේ මේ ඇතුලේ දුවන්නේ. ඒක නිසා මුලින්ම හරි හැමං විදියට මේක වෙන්නේ මොකද්ද කියන එක ගැන හරි ඉමේජ් එකක් දාගන්න මුලින්ම ඔළුවට බ්‍රීෆ් කරලා තියරි ටික දාගන්න. මෙතනින් එහාට තියෙන්නේ මේ ටික ගොඩ දාන එක. එකක් දාගන්න. right දැන් පොඩි වැඩක් ප්‍රශ්නයක් වශයෙන් ලියන්න समचतुरस्राकार तहडुवක प्रसारणය සලකමින් समचतुरस्राकार तहडुवක प्रसारणය සලකමින්
එකම ද්‍රව්‍යයක් සඳහා බීටා සමානයි 2යි ඇල්ෆා බව පෙන්වන්න. මේක පුතේ සූත්‍රයක් වශයෙන් භාවිත කරන්න පුළුවන් එකක්. බීටා සමානයි 2යි ඇල්ෆා බව පෙන්වන්න. සාමාන්‍ය ද්‍රව්‍යයකට සාමාන්‍යයෙන් මේ ඇල්ෆා වගේ අගයක් පුතේ එන්නේ නිකන් 2 වැඩි කිරීම 10^4 සෙල්සියස් අංශකයට අන්න ඒ වගේ අගයක්. හොඳේ. මේ 10 බලය 10^4ක් වගේ තමයි සාමාන්‍යයෙන් එන්නේ. එතකොට මේ ක්‍රමේ ගාන හදද්දී පොඩි උපකල්පනයක් එහෙම කරන්න තියෙනවා මගදී. තනියම පොඩි උත්සාහයක් ගන්න. සම්චතුරස්‍රාකාර තහඩුවක් සලකනවා මම එක පැත්තක දිග එල්නවා. මේක යම්කිසි උෂ්ණත්ව වෙනසකට වැඩි භාජනය වුණාම එයාගේ සයිස් එක වැඩි වෙනවා. මේක L θ මේකත් L θ. දැන් මෙන්න මේ සටහන පාවිච්චි කළා මෙන්න මේවා පෙන්වන්න බලන්න ටක් සරම් බරංගල පෙන්වන්න බලන්න සරම් බරංගල ඔන්න මම මේක ගන්න පුතේ ආරම්භක වර්ගඵලය A0 කියලා. මේක ගන්න අවසාන වර්ගඵලය A θ කියලා. මම තර්කය දානවා A θ සමානයි A0 වාරයක් 1 ධන බීටා θ. හොඳයි. සමීකරණය සාමාන්‍යයෙන් දාන්න. A θ කියලා කියන්නේ මෙන්න මේක. L θ ගේ වර්ගය. A0 කියලා කියන්නේ මෙන්න මේ වර්ගඵලය. මේක කවුද? L0 ගේ වර්ගය. 1 ධන බීටා θ එහෙමම ඉන්නවා. right. පුතේ මෙන්න මේ ධාරයක් අපි සැලකුවොත් මෙන්න මේ ධාරයක් සැලකුවොත් එහෙම මේ එක ධාරයකට උෂ්ණත්වය දුන්නාට පස්සේ ඒ ධාරයේ දිග වැඩි වීම ගත්තොත් එහෙම නිකන් අපිට දණ්ඩක් කියලා හිතත හැකිනේ ධාරය. අනේ ධාරය පදනම් කරගෙන මම ලියනවා L θ සමානයි L0 වාරයක් 1 ධන ඇල්ෆා θ. එහෙනම් මෙතන දානවා දැන් L θ නේ L0 වාරයක් 1 ධන ඇල්ෆා θ ගේ වර්ගය සමානයි L0 වල වර්ගය 1 ධන බීටා θ. මේක ගත්තට පස්සේ මම මෙතනින් යනවා L θ ගේ L0 ගේ වර්ගය 1 ධන ඇල්ෆා θ ගේ වර්ගය L0 වල වර්ගය 1 ධන බීටා θ ගේ බීටා θ. දැන් මෙන්න මෙතනදී අපිට එනවා මේකට මේ කැපිලා. කැපිලා ගියාම මෙතනින් ඉතුරු වෙනවා පුතේ 1 ධන ඇල්ෆා θ ගේ වර්ගය සමානයි 1 ධන බීටා θ. 1 ධන ඇල්ෆා θ ගත්තට පස්සේ පුතේ මෙතනින් එනවා 1 වර්ගය ධන 2යි ඇල්ෆා θ ධන ඇල්ෆා θ ගේ වර්ගය සමානයි 1 ධන බීටා θ. දැන් මොකෝ එකේ වර්ගය 1යි මේ එකේ වර්ගයට මේ එකේ වර්ගයත් කැපිලා යනවා. දැන් මේ මෙතනින් එනවා 2යි ඇල්ෆා θ ධන ඇල්ෆා වර්ගය θ වර්ගය සමානයි බීටා θ කියලා. දැන් මෙතනින් θටත් කැපිලා යනවා. පොඩි දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඇල්ෆා වර්ගයක් ඉන්නවනේ. අන්න ඒක විසඳ ගන්න තමයි මෙන්න මේ කාරණේ මන් දුන්නේ. ඇල්ෆා මෙහෙමනම් ඇල්ෆා වර්ගය ගත්තොත් එහෙම 4 වාරයක් 10^8 නේද එන්නේ. උදේ 4 වාරයක් 10^4 කියලා කියන්නේ පට්ට පුංචි එකක්. 4 වාරයක් 10^4 කියලා කියන්නේ පට්ටම පුංචි එකක්. 4 වාරයක් 10^8 කියලා කියන්නේ අම්බානේක පුංචි එකක්. ඒ කියන්නේ මේක
ඇල්ෆා වර්ගය ආසන්න වශයෙන් බිඳුවයි කියලා අපිට සලකන්න පුළුවන්. එතකොට මෙන්න මේක නොසලකා හැකි තරම් ගොඩයි කියලා බිඳුවට යවුවොත් එහෙම මෙතන ඉතුරු වෙනවා 2 ඇල්ෆා සමානයි බීටා. මේක නේද පින්වත ඔප්පු කරන්න දුන්නේ. ඔන්න ඔහොම තමයි ඔය ප්‍රකාශනයේ ඔප්පු වෙන්නේ. දෙයියන්ට ඔප්පු උච්චාවේ කියලා ඔක දාගන්න. විවාශ හොඳයි ළඟටම ගිහිල්ලා තියෙනවා. ටකල් දාගන්න. හොඳයි. ලියන්න පුතේ. පරිමා ප්‍රසාරණය පරිමා ප්‍රසාරණය පරිමා ප්‍රසාරණය පරිමා ප්‍රසාරණය. පුතේ පරිමා ප්‍රසාරණය කියලා කියන්නේ මොකක්ද? එහෙම අපි ගත්තොත් එහෙම වස්තුවක් නැත්නම් ඝණයක් ගත්තොත් එහෙම v0 කියලා ආරම්භක පරිමාවක් තියෙන. මේකට අපි යම්කිසි උෂ්ණත්ව වැඩිවීමක් දුන්නොත් එහෙම මෙයාගේ පරිමාව වැඩි වෙනවා v θ දක්වා. එතකොට v θ ඍණ v0 කියලා කියන්නේ පරිමා ප්‍රසාරණය. මේක තමයි වැඩි වෙන ප්‍රමාණය. ඉන්ක්‍රිමන්ට් එක වැඩි වෙන ප්‍රමාණය. එතකොට මේක අපි කතා කරන්නේ පුතේ පරිමා ප්‍රසාරණ සංගුණකය හරහා. පරිමා ප්‍රසාරණ සංගුණකය සිද්ධ වෙන්නේ මොකද්ද? පරිමා ප්‍රසාරණය බෙදනවා ආරම්භක පරිමාවේ වැඩි කරනවා උෂ්ණත්ව වැඩිවීම මගින්. එතන පරිමා ප්‍රසාර සංගුණකයේ ඇල්ෆා බීටා නම් ඊළඟ එකක් ගැමා සමානයි v θ ඍණ v0 බෙදීම v0 θ. මෙන්න මෙතනින් පුතේ මේ ගැමාගේ ඒකක ගන්න පුළුවන්. ඒත් අර වගේම තමයි සෙල්සියස් අංශකයට හෝ කෙල්විනයට. ඊට පස්සේ පුතේ අපිට පුළුවන් මෙතනින් මතක හිටින සමීකරණය කොට ගන්න. ඒ තමයි v θ සමානයි v0 එක ධන ගැමා θ කියලා අර වගේම එකම රූපේ තියෙන සමීකරණ තුනක් මේකේ තියෙනවා. මතක තියාගන්නත් ලේසියි. හරිම පහසුයි. මේකේ ගණන් ටිකක් ගැඹුරින් එනවා. නමුත් ඉතින් උත්සාහ වුණොත් හදාගන්න පුළුවන්. හරි ලියන්න. ඝන වස්තු වල උෂ්ණත්ව වැඩිවීම හමුවේ සිදුවන ප්‍රසාරණය මෙහිදී සාකච්ඡා කරයි.
හරි හොඳයි දරුවනේ අනුමාත්‍රිකාව ලියන්න පරිමා ප්‍රසාරණ සංගුණකය කියලා පරිමා ප්‍රසාරණ සංගුණකය කියලා අනුමාත්‍රිකාව ලියලා මෙන්න මේ කියන ටික ගන්න දාගන්න පුතේ දරුවේ ප්‍රශ්නයක් අහනවා පරිමාවට උෂ්ණත්වය දුන්නාම පරිමාව රත් වෙනවා මුලින්ම කාරණය තමයි උෂ්ණත්වයයි රත් වීමයි කියලා කියන්නේ දෙකම එකයි තාපයයි උෂ්ණත්වයයි කියලා කියන්නේ දෙකක් උෂ්ණත්වයයි රත් වීමයි උෂ්ණත්වයේ වැඩි වීමයි රත් වීමයි කියලා කියන්නේ දෙකම එකයි තාපයයි උෂ්ණත්වයයි කියලා කියන්නේ එකම දෙයක ප්‍රතිඵලයක් ඒක දෙකක් මේ දෙක දෙකක් ඊළඟ කාරණේ තමයි පරිමාවකට යම් ද්‍රව්‍යයක පරිමාවකට උෂ්ණත්වය දුන්නාට පස්සේ ඒක වැඩි වෙනවා සැක සංකා කොහෙවත් තියාගන්න එපා වැඩි වෙනවා සමහරවිට ඔයගොල්ලන්ට ඒක හිතෙන්න පුළුවන් අර භාජනයකට දාලා ඉවරලා ඒක රත් කරාට පස්සේ අර අඩුවීමක් පේනවනේ ඒක නිසා තමයි ඔය කතන්දරේ කියන්නේ අන්න ඒක ගැන අපි කතා කරන දෘශ්‍ය ප්‍රසාරණය යටතේ එතකොට පුතේ මතක තියාගන්න ප්‍රසාරණය වෙනවා පරිමාවකට තාපය දුන්නම අනිවාර්යෙන් ප්‍රසාරණය වෙනවා උෂ්ණත්වය වැඩි කරොත් ප්‍රසාරණය වෙනවාමයි හරිනේ ද්‍රවයක්ද ඝනයක්ද කියන එක අදාළ නැහැ තාපය දුන්නොත් එහෙම ඒකගේ පරිමාව වැඩි වෙනවා right දැන් ඔන්න මේකදී අපිට සමීකරණයක් ආවා දැන් මේක අර v θ සමානයි v නෝට් 1 ධන ගැමා θ නේ එහෙනම් මේකෙත් අර v θ කියලා කියන්නේ අවසාන පරිමාව v නෝට් කියලා කියන්නේ ආරම්භක පරිමාව ගැමා කියලා කියන්නේ ඒක පරිමා ප්‍රසාරණ සංගුණකය θ කියලා කියන්නේ උෂ්ණත්ව වැඩි වීම වෙනස හරි ටැග් ගලනවා පද හඳුන්වනවා ගන්න හොඳයි දැන් මේ ප්‍රශ්නය ඝනකයක ප්‍රසාරණය සලකමින් යම් ද්‍රව්‍යයක ගැමා සමානයි 3යි ඇල්ෆා බව පෙන්වනවා. පැත්තක දිගේ L නෝට් එක ඝනකයක් තියෙනවා. මේ ඝනකයේ උෂ්ණත්වය ලබා දුන්නාට පස්සේ හරි එයාට ගාලා මේ සටහන පාවිච්චි කරලා මේ ප්‍රතිඵලය පෙන්වන්න බෑ. ගැමා සමානයි 3යි ඇල්ෆා කියලා. සරම් බරංගල පෙන්වන්න සරම් බරංගල. චාතුර්ය එවලා තියෙන හොඳයි. හරි. මේක පුතේ ආරම්භක පරිමාව v නෝට් කියලා ගත්තොත් මේක අවසාන පරිමාව v θ. අපි දන්නවා v θ සමානයි v නෝට් වරක් 1 ධන ගැමා θ.
v theta වෙනකොට මට දාද හැකි පුතේ l theta ගේ ඝනය මේක l naught වල ඝනය එක ධන ගැමා theta l theta ගේ ඝනය කියලා කියන්නේ l naught වල එක ධන alpha theta ගේ ඝනය l naught ගේ ඝනය එක ධන ගැමා theta මෙතන මෙතන ගත්ත හැකි l naught ගේ ඝනය එක ධන alpha theta ගේ ඝනය l naught වල ඝනය එක ධන ගැමා theta මේකට මේක කැපිලා යනවා දැන් මෙතනින් එනවා එක ධන alpha theta ගේ ඝනය සමානයි එක ධන ගැමා theta මේක එකේ ඝනය ධන 3යි alpha theta ධන 3යි alpha theta ගේ වර්ගය ධන alpha ඝනය theta ඝනය සමානයි එක ධන ගැමා theta දැන් මෙන්න මෙතන මේක සැලකුවාට පස්සේ සුදු පුතේ එකට එක කැපිලා යනවා මේ කෑල්ලම කුට්ටිය පිටින් බිඳුවට යනවා මේ කෑල්ලත් බිඳුවට යනවා ඉතුරු වෙන්නේ කවුද 3යි alpha theta සමානයි gamma theta ට theta කැපිලා ගියාම gamma සමානයි 3යි alpha කියලා ප්‍රකාශනයේ කෑ ගහගෙන ඔප්පු වෙනවා බලන්න කොච්චර සරලද මොන පුතේ මම දැන් පොඩි බ්‍රීෆ් එකක් අරන් දෙන්නම් පොඩි බ්‍රීෆ් එකක් දෙන්නම් රේඛීය ප්‍රසාරණය L theta සමානයි L naught එක ධන alpha theta වර්ගඵල ප්‍රසාරණය A theta සමානයි A naught එක ධන beta theta මෙතන තව වෙන කාරණයක් තමයි beta සමානයි 2යි alpha ඊළඟට v theta සමානයි v naught එක ධන gamma theta මෙතනින් වෙන තව කාරණයක් තමයි gamma සමානයි 3යි alpha මෙන්න මේ විදිහට බොහෝම සරල සූත්‍ර තුනකින් තමයි මෙතනින් එහාට ගොඩාක් දුරකට ගණන් හදන්න දෙන්නේ. ගොඩ දුරකට යනකම් ගණන් හදන්න දෙන්නේ මෙන්න මේ කියන සරල සූත්‍ර හරහා. ඒක නිසා සාරාංශය කියලා දාලා උනේ ටික දාගන්න. සාරාංශය කියලා දාලා උනේ ටික දාගන්න. දැන් තියෙන පුතේ ගණන් හදන්න. හොඳයි. දැන් මම දෙවෙනි ගානට අක්කලා හදන්නකම්. හයිලයිට් කරලා තියෙන දෙවෙනි ගාන අක්කලා හද. මේ ටියුට් එක ඔයාලට හම්බ වෙනවා. අදාළ ආයතන වලින් ගිහලා ගන්න ඕන පුතේ.
තාම ආයතන වලට ඒවා සපයලා නැහැ. මම දුන්නම් පස්සේ කියන්නම්. මේ සතියෙන් පස්සේ මේ සෙන්සුරාද වෙන්න කලින් මේ ටික යනවා ආයතන වලට ගිහලා ගන්න දෙයි. ටක්කල හද දෙවෙනි ගන්න. මේ ගානේ කියන්නේ 500 මීටර් පරතරයක් වානේ සැකිල්ලකින් සෑදූ පාලමක් රෝලර මත සවි කළ යුතුය ඇත. ප්‍රදේශයේ උපරිම උෂ්ණත්ව වෙනස 20 සෙල්සියස් නම් රෝලර මත තැබිය යුතු වන්නේ කොපමණ හිස් පරතරයක් එක් පැත්තකට පවතින සේද? පරතරයේ සම්පූර්ණ ගාන පුතේ 500යි. හරි. දැන් ඔය වාණිය වල ශ්‍රේණී ප්‍රසාරණතාව ගන්න පුළුවන්. පළවෙනි ගානේ තියෙනවා දෙක වැඩි කිරීම 10/5 කියලා යකඩවල. වාණිය වලත් ඒ ගානම කියලා ගන්න පුළුවන්. දැන් ඔන්න බලන්න කතන්දරේ. දැන් අපි හිතමු මෙන්න මෙහෙම හිස් පරතරයේ විශාලත්වය 500 මීටර් කියලා. දැන් මේ 500 මීටර් අතර තමයි පුතේ 500 මීටර් අතර තමයි මෙන්න මෙහෙම මේ වාණේ සැකිල්ල සහිත පාලම් සෙට් කරන්නේ. දැන් මොකද වෙන්නේ? අපි හිතමු හරියටම 500ටම සෙට් කරා කියලා. හරියටම 500ට සෙට් කරා නම් පුතේ උෂ්ණත්වය වැඩි වෙච්ච දවසක මොකද වෙන්නේ? මේක ප්‍රසාරණය වෙලා තද වෙලා සමහරට කැඩෙන්නලා පුළුවන්, නැගෙන්න පුළුවන්, විවිධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේක හරියටම 500ට දාන්න බෑ. එහෙනම් අපි මේක සෙට් කරනවා අවම ප්‍රමාණයෙන් අපි මේ ගෙස් කරන්නේ. අපි හිතමු අද සෙට් කරනවා මේ පාලම අද තමයි උෂ්ණත්වය අඩුම දවස. ඒතර උපරිම උෂ්ණත්ව වෙනස 20ක් එන්න පුළුවන්. නම් මුලින්ම අපි හොයලා බලමු 500ක් දිගැති ප්‍රමාණයකට අවසාන දිග එන ආරම්භක දිග කොච්චරද කියලා. 500යි මීටර් ප්‍රමාණයකට අවසාන දිග එන ආරම්භක දිග කොච්චරද කියලා. ඒ කියන්නේ පුතේ L θ සමානයි 500 වෙන්න L නෝට් කීයද කියලා හොයමු. එහෙනම් මම දානවා L θ සමානයි L නෝට් වාරයක් 1 ධන ඇල්ෆා θ. L θ කියලා කියන්නේ 500යි. L නෝට් කියලා කියන්නේ ආරම්භක දිග ඒක දන්නේ නැහැ. 1 ධන ඇල්ෆා විලා 2 වැඩි කිරීම 10/5යි වාරයක් උෂ්ණත්ව වෙනස උපරිම උෂ්ණත්ව වෙනස 20යි. එතන මෙතනින් අපිට L නෝට් වල අගය කීයද කියලා හොයාගන්න පුළුවන්. මම L නෝට් වල අගය එවුවොත් එහෙම ආසන්න වශයෙන් පුතේ අපිට එනවා 499ක් කියලා අපි හිතුවොත් එහෙම 499ක් නිකන් දලව ගණනය කරාට පස්සේ 499ක් වෙනකම් 499 මීටර් ගත්තොත් තමයි මේ 98යි 10/4 නේද? හාරසිය 99ක් එනවා 499 නැත්තම් පසවයින් ළමයි 499.8ක් එනවා. සෝරි 499.8ක් 0.8යි මීටර එනවා. ඒ කියන්නේ මේකේ රේඛීය ප්‍රසාරණය L θ ඍණ L නෝට් කියලාද රේඛීය ප්‍රසාරණය 0.2යි මීටර. ඒ කියන්නේ සෙන්ටිමීටර වලින් ගත්තොත් එහෙම 20යි සෙන්ටිමීටර. ඒ කියන්නේ දැන් මේ වාණේ කඳ උෂ්ණත්වය අඩුම දවසේ වාණේ කඳ සෙට් කරනවා වෙන්නේ මෙහෙම.
උෂ්ණත්වය අඩුම දවස මෙහෙම සෙට් කරාට පස්සේ උපරිම උෂ්ණත්වය වැඩි වීම සෙල්සියස් 20ක් වෙන දවසක උපරිම වශයෙන් සෙල්සියස් 20කින් පරිසර උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම මේ වාහනයේ කඳ දිග්ගැහෙලා මොකද වෙන්නේ? උපරිමයට ගානට 500ට එනවා. එහෙනම් මේ 499.8 දිග මේ කඳ මේ වාහනයේ සැකිල්ල මෙහෙම තිබ්බොත් එහෙම 499.8ක් දිග මේ වාහනයේ කඳ තිබ්බොත් එහෙම මේ වාහනයේ කඳ සෙල්සියස් 20ක උෂ්ණත්වය වැඩිවීමක් සිද්ධ වුණොත් එහෙම 500ට එනවා. එහෙනම් පුතේ අපි මේ සැකිල්ල හයි කරන දවසට උපරිම සෙන්ටිමීටර් 20ක දිග වැඩිවීමකට ඉඩ තියලා තමයි ඔය සැකිල්ල සෙට් කරන්නට ඕන. උපරිම සෙන්ටිමීටර් 20කට ඉඩ තිබ්බොත් එහෙම පුතේ අවුලක් නැහැ. උපරිම වශයෙන් උෂ්ණත්වය වැඩි වුණත් මේක ගිහිල්ලා ගාන්ට අර හිඩස අතර හිර වෙනවා මිසක් හිඩසට වඩා වැඩිපුර ගිහිල්ලා මේක කැඩෙන්න වෙන්නේ මුත් වෙන්නේ නැහැ. අපෙන් අහන්නේ මොකක්ද? අපෙන් අහන්නේ එක් පැත්තකට කොපමණ හිස් පරතරයක් පවතින සේද? දැන් පුතේ මේ මුළු වාහනේ කඳම දික් වෙන්නේ සෙන්ටිමීටර් 20යි. එහෙනම් එක පැත්තකට අවම වශයෙන් සෙන්ටිමීටර් කීයක් තියන්න ඕනද? 10ක්වත් තියන්න ඕනේ. මේ පැත්තට 10ක්වත් තියන්න ඕනේ. අන්න එතකොට තමයි හරියටම දෙපැත්තට 10 10 දික් වෙලා මුළු සෙන්ටිමීටර් 20 මේකට අදාළ වෙන්නේ. පැහැදිලිද? එහෙනම් එක පැත්තකට සෙන්ටිමීටර් 10ක්වත් තිබිය යුතුයි. සෙන්ටිමීටර් 10ක්වත් තිබ්බට පස්සේ තමයි උපරිම උෂ්ණත්වය වැඩිවීමක් වුණත් මේක මෙහෙම ගිහිල්ලා දෙපැත්තට ගන්න හේතු වෙලා මේ වාහනේ කඳ බකල් නොවි බකල් වෙනවා කියලා කියන පුතේ ඉංජිනේරින් වල තියෙන ප්‍රධාන මූලික ෆේලියර් එක බක්ලින් කියන එක. ඔය කොන්ක්‍රීට් කණු යකඩ කණු ඕන එකක් බකල් වෙන්න පුළුවන්. ඒතර බක්ලින් කියන එක සිද්ධ වෙන්නේ නැහැ. මේක එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් සරලව ගත්තොත් එහෙම අර බකල් වෙනවා කියලා කියන්නේ. ඒ වගේ බකල් වෙන්නේ නැහැ. බකල් වෙන්නේ නැතුව මේක කෙලින්ම හොඳ කෙලින් තියනවා. ඒකට වාහන ගමනාගමනයට ප්‍රශ්නයක් නැහැ. කඩා වැටීම උලන් ගැටලුවක් එන්නේ නැහැ. එහෙනම් අවම වශයෙන් එක පැත්තකට සෙන්ටිමීටර් 10ක හිස් පරතරයක් තිබිය යුතුයි. සම්පූර්ණ ප්‍රසාරණය සෙන්ටිමීටර් 20යි. එහෙනම් එක් පැත්තකට 10 10 ගානේ දෙපැත්තට 10 10 ගානේ තිබ්බොත් එහෙම හරියටම උපරිම උෂ්ණත්වය වැඩිවීමක් වුණත් මේක බකල් වෙන්නේ නැතුව එක පැත්තකට ගිහිලා ගාන්ට නවතින සිද්ධ වෙනවා. ටග්ගල් දාගන්න. හොඳයි. දැන් ටක් ගාලා ඔය පස්වෙනි ගාන හදන්න. පස්වෙනි ගාන ටක් ගාලා හදන්න. රටක දේශගුණයේ පවතින උපරිම උෂ්ණත්වය 20ක්ද අවම උෂ්ණත්වය ඍණ 10ක්ද වේ. 200ක් මීටර් ඈතින් ඇති කණු දෙකක් අතර උපරිම උෂ්ණත්වය ඇති දිනක තඹකම්බියක් ඇදීමට නම් ස්ථිරව පැවැත්වීමට එහි දිග කොපමණ අවම අගයක පැවතිය යුතුද? කොපවල ඇල්ෆා එක වැඩි කිරීම 10/5යි. දැන් මොකද්ද කියන්නේ? දැන් මේ රටේ ලංකාවේ නෙමෙයි ඔය කැනඩාව වගේ රටක් ගත්තොත් එහෙම උපරිම උෂ්ණත්වය සෙල්සියස් 20යි 20ක් ඉන්නේ නෑ වගේ අවම උෂ්ණත්වය ඍණ 10යි. මේක පොඩ්ඩක් තව එහාට යනවා ඍණ 20ක් විතර තමයි අවම උෂ්ණත්වය. ඒතර මේ ලයිට් කණු දෙක තියෙන තැන දෙක වෙනස් වෙන්නේ නෑනේ. මේ ලයිට් කණු දෙක ඔන්නෝම තියෙනවා. මේ ලයිට් කණු දෙක අතර වෙනස 200යි මීටර. පරතරය 200යි මීටර. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අවම උෂ්ණත්වය දෙක නේද?
උපරිම උෂ්ණත්වය ඇති දිනක තම කම්බියක් ඇති. ඒ කියන්නේ උපරිම උෂ්ණත්වයේ තියෙන වෙලාවට මෙන්න මෙහෙම තම කම්බියක් ඇදලා තිබ්බොත් එහෙම ඒ කියන්නේ සෙල්සියස් 20 දැන් මේ ඉන්නේ. සෙල්සියස් 20 සෙන්ටිමීටර් නේ. මේකේ පුතේ උෂ්ණත්වය අඩු වෙනවා ඍණ 10 උෂ්ණත්වයට ආවොත් එහෙම මොකද වෙන්නේ? ඍණ 10ට ආවොත් එහෙම මේ කියන කම්බිය දැන් සංකෝචනයකට ලක් වෙනවා. මේ කන්ට්‍රැක්ෂන් එක මේ සංකෝචනය නිසා මොකද වෙන්නේ? මේ කම්බිය කැඩිලා එක්ක එහෙම නැත්නම් ඇදිලා ගිහිල්ලා ලොකු අර්බුදයකට ලක් වෙන්න පුළුවන්. අර කියලාට කැඩෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් හොයන්න ඕන මේක ඇදලා තියන්න පුළුවන් දිග කීයද කියලා. දැන් මේක ඇදලා තියෙන්නේ 20 දී. මෙහෙම 20 දී ඇදලා තිබ්බම අපි හොයන්න ඕන සෙල්සියස් ඍණ 10 වෙනකොට මේක ඇදීලා උපරිමයටම කීයද පුතේ? හරියටම මෙයාගේ දිග 200ක් වෙන්න ඕන. මෙයාගේ දිග 200යි මීටර වෙන්න ඕන. හරියටම කොහෙදද? ඍණ 10 දී. එතකොට ඍණ 10 දී 200 වුණා නම් 20 වෙනකොට කිසි ගැටලුවක් නැහැ. මේක තව දික් වෙලා වැඩේට මෙහෙම එල්ලෙනවා මිසක් මේක කැඩෙන්නේ නැහැ. තේරුණාද මේ වෙනස? හරියටම මේ ඍණ 10 කියන උෂ්ණත්වයේදී මේකේ දිග 200ක් වුණොත් එහෙම මේ කම්බියේ දිග ගානට 200ක් වෙන වෙලාවක ඇද්දොත් එහෙම ඇදලා එල්ලුවොත් එහෙම මේ උෂ්ණත්වයේ ඍණ 10 නේ අවම එක. එහෙනම් මේ රටේ උෂ්ණත්වය එන්න වැඩි වෙලා 20ට එන්නේ. 20ට ආවත් බය වෙන්න දෙයක් නැහැ. කම්බිය ඇදිලා කැඩෙන්නේ නැහැ. කම්බිය තව දික් වෙලා මෙන්න මෙහෙම එල්ලෙනවා. තමයි මෙහෙම එල්ලෙන එක තමයි වෙන්නේ. එහෙනම් 20යි සෙල්සියස් වලදී වෙන්නේ මොකද්ද? නොම එල්ලෙන එක. එහෙනම් මෙතන අපි තර්කය කොට ගන්න ඕනේ මොකද්ද? මේ කම්බිය අදින්නේ සෙල්සියස් ඍණ 10 දී නෙමෙයි සෙල්සියස් 20 දී. එහෙනම් පුතේ සෙල්සියස් 20 දී මෙයාගේ අදිනකොට මේ කම්බිය අදිනකොට මෙන්න මෙතන තියලානේ මේ L දිග. ඔන්න ඔය L දිග තමයි අපි දැන් හොයන්න ඕන. සෙල්සියස් 20 දවසේ මෙහෙම L වල ඇදලා තිබ්බම උෂ්ණත්වය අඩු වෙලා ඍණ 10ට ආපු ගමන් කම්බිය ගානට ඇදිලා 200ට එන්න ඕන. එහෙනම් ආරම්භක උෂ්ණත්වය ඍණ 10 කියලා ගන්න පුළුවන්. අවසාන උෂ්ණත්වය 20 කියලා ගන්න පුළුවන්. ආරම්භක දිග 200 කියලා ගන්න පුළුවන්. අවසාන දිග L කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් මම දාන සමීකරණය L θ සමානයි L නෝට් වාරය 1 ධන ඇල්ෆා θ. L θ කියලා කියන්නේ පුතේ L වලාගය L නෝට් කියලා කියන්නේ 200යි. 1 ධන 1 වැඩි කිරීම 10 ඍණ 5යි. ඇල්ෆා කියලා කියන්නේ මේ θ කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස 30යි. හරි? ඍණ 10 ඉඳන් 20ට පුතේ 30ක් තියෙනවනේ. එහෙනම් මෙතනින් අපිට L වලාගය පහසුවෙන් හොයලා කරලා ගන්න පුළුවන්. දෙසියයි දශම බිඳුවයි හයක් වෙනවා හරියට. එහෙනම් 200.06යි මීටර. මෙන්න මෙච්චරක් දිගට හිටින විදිහට තමයි ඔය කියන කම්බිය එල්ලන්නට ඕන 20 දවසේ. එතකොට බය වෙන්න දෙයක් නැහැ. සෙල්සියස් 10 වෙන දවසට ඍණ 10 වෙන දවසට හරියටම ඒකේ දිග 200ක් වෙලා නවතිනවා. එතනින් එහාට ඒක සංකෝචනය වෙන්නලා කැඩිලා යන්නේ නැහැ. එහෙනම් පින්වත දඩස් කාලා ඔක දාගන්න.
ඉක්මනට දාගන්න පුතේ. හරි. දැන් පුතේ ටක් ගාලා මෙන්න මේ ගන්න හද. 7 වෙනි ගන්න. ABC समद्विपा त्रिकोणाकार रामुक AB समानයි AC समानයි L ද BC समानයි 2යි A ද වේ. BC හි මධ්‍ය ලක්ෂය D A වලට AD නම් දණ්ඩකින් සම්බන්ධ කළ ඇත. AB AC දණු වල රේඛීය ප්‍රසන්නතාවය ඇල්ෆා BC දණුවේ බීටා AD වල ගැමා ද පද්ධති රත් කිරීමේදී ඇද නොගැසීමට බව පෙන්වන්න. මොන බෑ පුතේ සමද්විපාද ත්‍රිකෝණයක් තියෙනවා. ABAC හරි මේකේ රේඛීය ප්‍රසාර සගුණකේ ගැමා මෙයාගේ ඇල්ෆා මෙයාගේ බීටා මතක හිතන්න බලන්න බා ABAC වල L දිග L BC 2යි A දැන් මේකලගේ දිග ගත්තාන් පස්සේ AA මේක L මේකත් L BC වල රේඛීය ප්‍රසාරතාවය බීටා හරි AD වල ගැමා හරි එන අරගේ ඇල්ෆා හරි දැන් නම් දීලා තියෙනවා මේ කියන්නේ පුතේ රත් වුණාන් පස්සේ මේක ඇද නොගැසීමට රත් වුණාන් පස්සේ මේක ඇද ගහන්න බෑ. හරි රත් වුණාන් පස්සේ මේක ඇද නොගැසීමට තියෙන්න ඕන කොහොමද කියලා යහන්න. දැන් මේකෙදි පුතේ මේක 90යිනේ. එහෙනම් ඇද නොගැසෙනවා කියලා කියන්නේ රත් වුණාන් පස්සේ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය ආරක්ෂා වෙලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන අංශක 90ම තියෙනවා කියන්නේ. එතකොට මම මේ ඍජුකෝණී ත්‍රිකෝණය ගත්තොත් එහෙම එතකොට මෙයා L θ බවටපත් වෙනවා. මේක A θ බවටපත් වෙනවා. මෙතන අපි හිතමු මේකේ දිග x කියලා. එහෙනම් මේක x θ බවටපත් වෙනවා. අපිට පුළුවන් තර්කයක් ගොඩනගන්න. රත් වුණාන් පස්සෙත් L θ වල වර්ගය සමානයි A θ වල වර්ගය ධන x θ වල වර්ගය. ඔන්නෝම තර්කයක් ගොඩනගන්න පුළුවන්. රත් වුණාන් පස්සේ ඇද නොගැසී පැවතීමට ඔන්න ඔහොම සම්බන්ධතාවයක් තියෙන්නට ඕනේ. දැන් පුතේ මේ x වල වර්ගය අපිට ගන්න පුළුවන් x වල වර්ගය කොහොමද? L වල වර්ගයෙන් අඩු වෙන්න ඕන A වල වර්ගය. මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය පාවිච්චි කරලා ඔහොම ලියන්න පුළුවන්. මෙතන මේ L θ වෙනුවට මම ලියද හැකි 1 ධන බීටා θ වර්ගය. A θ වෙනුවට ලියද හැකි A වාරයක් 1 ධන මේක L කියන්නේ ඇල්ෆානේ. මේක බීටා θ යම් උෂ්ණත්ව ප්‍රමාණයකින් වැඩි කරොත් ඔක්කොම එකම උෂ්ණත්වයෙන් θ ගෙන් තමයි වැඩි වෙන්නේ.
ධන x වාරයක් එක ධන ගැමා තීටා. දැන් මෙතන මේ බීටා කියලා කියන්නේ වර්ගඵල ප්‍රසාරණය නෙමෙයි. මෙතන ගැමා කියලා කියන්නේ මේ පරිමාණ ප්‍රසාරණය නෙමෙයි. මේ ඇල්ෆා බීටා කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණතාවය. يعني ඒවා ගාන ඇතුලේ එහෙම අමු සිංහලෙන් දීලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම පුතේ L වල වර්ගය එක ධන ඇල්ෆා තීටාගේ වර්ගය සමානයි A වල වර්ගය එක ධන බීටා තීටාගේ වර්ගය ධන x වල වර්ගය එක ධන ගැමා තීටාගේ වර්ගය කියලා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මම L වල වර්ගය හැමම එළිය තියාගෙන මම ලියන පළවෙනි එකේ වර්ගය ධන 2 ඇල්ෆා තීටා ධන ඇල්ෆා තීටාගේ වර්ගය. එතන ඒක බිඳුවට යවන්න පුළුවන්. එක ධන 2 බීටා තීටා ධන බීටා තීටාගේ වර්ගය ධන x වර්ගය එක ධන 2 ගැමා තීටා ධන ගැමා තීටාගේ වර්ගය. එනදී අමුතුවේ මුකුත් ලොකුවට හිතන්න දෙයක් නැහැ. සරලව මෙතනින් මේක දැකලා මෙන්න මෙයාව බිඳුවට යවද හැකි. මෙයාව බිඳුවට යවද හැකි. මේකත් බිඳුවට යවද හැකි. එතකොට මෙතනින් මේක වරහන් ඉවත් කරලා ගත්තොත් එහෙම L වර්ගය ධන 2 ඇල්ෆා තීටා L වල වර්ගය සමානයි A වර්ගය ධන 2 බීටා තීටා A වල වර්ගය ධන x වර්ගය ධන 2 ගැමා තීටා x වල වර්ගය. ඔන්න ඔහොම ප්‍රකාශනය සුළු කරලා උතරට එන්න පුළුවන්. දැන් අපිට පැහැදිලිද පේනවද? මෙතන ගත්තට පස්සේ L වල වර්ගය සමානයි A වල වර්ගය ධන x වල වර්ගය කියලා. මේ ප්‍රකාශනය මේකට කියමු පුතේ. අපිට පේනවද? මෙන්න මෙතන ඉන්න L වල වර්ගයක්. මෙතන ඉන්නවා x වල වර්ගයක්, මෙතන ඉන්නවා A වල වර්ගයක්. පුතේ A වල වර්ගයයි මෙන්න මෙතන ඉන්න x වල වර්ගයයි එකතු වෙලා නේද? එකතු වීමක් උතන තියෙන්නේ. එතකොට මට පුළුවන් මේ L වල වර්ගයට මේ A වල වර්ගය x වල වර්ගය දෙකම කපලා දාන්න. මොකද උතන x වර්ගය ධන A වර්ගය කියලා තියෙන්නේ. මේ A වර්ගය ධන x වර්ගය මේ පැත්තේ දෙන L වල වර්ගය. මේ L වර්ගය වෙනකොට මට මේ පැත්තෙන් දාගන්න හැකි A වර්ග ධන x වර්ගය. එතන මේකට මේ දෙන්නව මේ පැත්තෙන් කැපිලා යනවා. කැපිලා ගියාම ඉතුරු වෙන්නේ කවුද? 2 ඇල්ෆා තීටා L වල වර්ගය සමානයි 2 බීටා තීටා A වල වර්ගය ධන 2 ගැමා තීටා x වල වර්ගය. එහෙනම් ඉතින් දැන් මෙතනින් පුළුවන් අපිට 2 තීටාට 2 තීටාට 2 තීටා කපලා දාන්න. එතකොට අපිට සරල වෙලා ප්‍රකාශනය එනවා ඇල්ෆා L වල වර්ගය සමානයි බීටා A වල වර්ගය ධන ගැමා x වල වර්ගය. ඔන්න ඔහොම ප්‍රකාශනයකට දැනට එනවා. හරි? ඔතන වෙනකන් ටක් ගාලා දාගන්න. පුතේ x කියලා එකක් පුතේ ගානේ දීලා නැහැ. x ව ගානේ දීලා නැත්තම් මම x ව ඉවත් කර ගන්න ඕනේ මෙන්න මෙතනින්. මෙන්න මෙතනට දානවා L වර්ගය ඍණ A වල වර්ගය. දැන් මොකද වෙන්නේ? ඇල්ෆා L වල වර්ගය බීටා A වල වර්ගය ධන ගැමා L වල වර්ගය ඍණ ගැමා A වල වර්ගය. දැන් මොකෝ වෙන්නේ? දැන් වැඩි පහසුයි. දැන් L වර්ගය ටික එක පැත්තකට ගන්න. බලන්න ප්‍රකාශනය පෙන්වන්න තියෙන මොකද්ද කියලා. ඔව් L වර්ගය එක පැත්තකට ගත්තාන් පස්සේ මට මෙතනින් එනවා ඇල්ෆා ඍණ ගැමා. මම මෙතනින් A වර්ගේ එළියට ගන්නවා බීටා ඍණ ගැමා. මේක තමයි පුතේ වර පෙන්වන්න තියෙන්නේ. බලන්න සුළු කිරීම හැම දෙයක්ම අන්තර්ගතයි. හොඳේ මේ ගණන් පටන් ගත්තා විතරයි. පුතේ මතක තියාගන්න මේ ගණන් පටන් ගත්තා විතරයි. සැරට තියෙනවා මේකේ ගණන් හදන්න. හරි? සුපිරියටම තියෙනවා මේකේ ගණන් හදන්න. සැරටම තියෙනවා. ඒක නිසා මේ තියෙන පුතේ ගණන් පටන් ගත්තා විතරයි. මේ ටික සම්පූර්ණයෙන්ම හොඳින් හදාගෙන ගොඩ දාගෙන ඉස්සරහට යන්න ඕන. හොඳේ. මේ වලින් ආයේ නියමෙටම ඔළුව හැදෙනවා. ඔන්න දැන් තමයි ඔයාලා විභාගයට සූදානම් කරන පාඩම් තමයි මේ තියෙන්නේ. දැන් තමයි ඔයාලා විභාගයට සූදානම් කරන්නේ.
හරි right ඔන්න එහෙනම් මේ ගානේ පුතේ දැන් අද පන්ති ඉවර කරනවා අපි සෙනසුරාදා මුණ ගැහෙමු දරුවනේ යාළුවන්ට කියන්න දැන් ඔය ගොඩක් දෙනා වීඩියෝ එක රෙකෝඩින් බලනවා කියලා ඉන්නවා ප්‍රශ්නේ තියෙන්නේ රෙකෝඩින් බලනකොට අනිත් පාඩම් වලත් අනිත් විෂයන් වලත් රෙකෝඩින් ගොඩ ගැහෙනවනේ ඔය ගොඩ ගැහෙනීමේ ගැටලුව නිසා ඔයා ලොකු අමාරු පැටර්න් ඉස්සරහට ඔය ගොඩ ගහ ගන්න එපා මේ රෙකෝඩින්ග්ස් පුළුවන් නම් ලයිව් එකට සම්බන්ධ වෙලා මෙහිමම අහගෙන යන්න නමුත් මම දන්නවා ප්‍රශ්න තියෙනවා සිග්නල් ප්‍රශ්න කරන්ට් එකේ ප්‍රශ්න ගැටලු තියෙනවා එහෙම දේවල් මතු වෙනවා හැබැයි කමන්නේ පුළුවන් තරම් ලයිව් පන්තියට සම්බන්ධ වෙලා යන්න උත්සාහ කරන්න එතකොට ඔබට නොදැනීම මේ ගමන ගොඩ දා ගන්න පුළුවන් හරිනේ right එහෙනම් අපි ළමන සෙන්සුරාදා හම්බ වෙනවා මම දැන් මේකේ ස්ක්‍රීන්ෂොට්ස් දෙකක් දාන්නම් අදාළ ගණන් වල ඔයාලා ටියුට් එක පන්තියට ගිහිල්ලා පන්තියෙන් ටියුට් එක අරගන්න හරි right එහෙනම් මෙතනින් පන්තිය ඉවර කරනවා පුතේ හැමදාම ආයෙත් බොහොම ස්තුතියි රෙදි හිටියා